එතකොට දැන් මොකද උනේ ප්‍රතිවර්ත වීම කතා කරා ප්‍රතිවර්ත වීමෙන් පස්සේ ඒ ඊළඟට ප්‍රතිවර්ත වීමේදී වෙන වැරදි මොනවද? ඒ වැරදි කොහොමද වෙන්නේ? එතකොට මොනවද අපි ඒකට කියන විකෘති කියලා? ඒ විකෘති වල වර්ග තියෙනවා. ඒතර ඒ ටික අපි කතා කරන්න ඕනේ. ඊළඟට අපි ප්‍රවේණි පාඩමේදීම කතා කරා ප්‍රවේණික ද්‍රව්‍යයේ එහෙම නැත්නම් වර්ණ දේහවල තියෙනවා DNA නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලින් විදිහට සකස් වෙලා ඒ වගේ විශිෂ්ට ප්‍රදේශ අපි කිව්වා යම් කෘත්‍යයක් සඳහා කේතු සපීමේ හැකියාවක් තියෙනවා කියලා අපි ප්‍රදේශ වලට කිව්වා නිශ්චිත නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලන් නිශ්චිත ස්ථානවල නැත්නම් නිශ්චිත පතයන් වල තියෙනවා කියලා අපි ඒකට මොනවද කිව්වේ ජාන කියලා. ඒකට ජානවල හැසිරීම අපි කිව්වා ජානවලට කෙලින්ම තමන්ගේ ලක්ෂණ පිටට පෙන්වන්න බෑ ඒක කරන්නේ RNA වල පිටපතක් හරිය හදලා අනුපූරක RNA පිටපතක් mRNA පිටපතක් හදලා ඒ ඔස්සේ ප්‍රෝටීන සංශ්ලේෂණ නැත්නම් පොලිපෙප්ටයිඩ් එක හදලා ඒ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය කරලා ඒක ව්‍යුහමීය කෘත්‍යමය ප්‍රෝටීනයක්. ඒතකොට ඒ ප්‍රෝටීනය හැසිරෙන ආකාරය අනුව අදාළ කෘත්‍යය එහෙම නැත්නම් රූපානුදාශය පිළිවෙත පෙන්වනවා කියලා ඔයත් අපි ප්‍රවීණ පාඩමේ කතා කරා. ඒකට ඒ ප්‍රවීණ පාඩමේ සහ මේ පාඩමේ තියෙන සම්බන්ධය නොතෙන්දී එනවා. ඊට පස්සේ මේ ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රතිලේඛනය එතකොට පරිවර්තනය කියන පියවර දෙකේදී කොහොමද ඒ අදාළ ක්‍රියාවලියෙන් හැසිරෙන්නේ කියලා මේ සැරේ ඉස්සේ එකක් ටාගට් කරන තැනක් අපි. හරිද? ඒකට ඒක අපි කරන්න ඕනේ. ඊළඟට ඔය කාරණේ. ඊළඟට හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන් තියෙන කර්මාන්ත ඇතුළු වෛද්‍ය විද්‍යාව සහ අනිකුත් කාරණාවලදී DNA තාක්ෂණයන් භාවිත කිරීම. recombinant DNA technology නැත්නම් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කොහොමද පාවිච්චි වෙන්නේ? ඒතර ඒ පාවිච්චි වෙන ආකාර සහ අදාළ ස්ථාන කොහොමද? සහ DNA තාක්ෂණයන් මොනවද? ඒතර අපි කියනවා ප්‍රවේණික විකරණය කියන කාරණය. ඒ ප්‍රවේණික විකරණයේදී අපි මොකද කරන්නේ? ප්‍රවේණික විකරණයේදී DNA වෙනත් ජීවියෙක්ගෙන් අරගෙන තවත් ජීවියෙකුට ආදේශ කරනවා. එහෙම නැත්නම් අඳුන්ලා දෙන අපි කියන ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා. ඒතර ඒ කියන කාරණේ කරන්නේ කොහොමද? සහ ඒකෙන් කොහොමද ඥාන සංහිති වෙනස් වීම සහ මිනිසා කොහොමද ඒක ප්‍රවේශයෙන් තරම් තියෙන්නේ? ඒක වෛද්‍ය විද්‍යාවේදී ඒ වගේම කර්මාන්තවලදී කෘෂිකර්මයේදී කියන දේවල් වලදී කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියන කාරණා. ඒතර ওই ටික තමයි සාරාංශයක් විදිහට ගත්තාම පාඩමේ තියෙන්නේ. එතකොට මේ වගේ ඇත්තටම රචනා ප්‍රශ්නයක් තියෙන සම්බන්ධතාව වැඩි පාඩමක් මේ ගිය සැරේ PCR ඇහුවා. ඒතකොට PCR මෙතඩ් එක මේ සැරේ හැම එකක් නැහැ. ඒක PCR. ඒතකොට මේ එතකොට ඔය කියන කාරණා ටික. හරි. ඒකට මේ දැන් අපි දැනගන්න ඕන කාරණා ටික ඔන්න ඔය කියන සෙට් එක හරිද? මට අපර දෙන්න. ඊට පස්සේ මේ හරි. එතකොට අපි මේක දැන් එකපාරටම ඔය ටික කොහොම පටන් ගන්න බෑ. හරිද? මම section wise කරගෙන යනවා. ඒ section එක කරලා ටෙස්ට් එකක් දෙනවා. හරිද? ඒක පොඩි එකක් කරන්න අපිට ඒක ඩිස්කස් කරන්න වේද කියන්න බෑ. මොකද අපි theory කාරණා කතා කරන්න තියෙන හින්දා. නමුත් ඔයාලට අර group එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලා ඩිස්කස් කරන්න. හරිද? ඒකට මම ඒකට සම්බන්ධ වෙලා මොනවා හරි තිබ්බොත් මම කියලා දෙන්න. හරි? මොකද අපිට වෙලාව කියන එක සෑහෙන සීමිතයි. ඒකට ඒ වෙලාවේ මම theory උගන්වන්න හිටියා කියලා වැඩක් නැහැ. ඒකට මම පොඩි වීඩියෝ එකක් හදලා දෙනවා. පොඩි එකක් මොකක් හරි MCQ 10ක් එක වීඩියෝ ප්‍රශ්න එකක් විතර දාලා හදලා හැමදාම එකක්. හරිද? ඒකට ඒක අපි කරගෙන යන්න. ඒකට ඔය ප්‍රශ්න තියෙන ඔක්කොම කව වෙනවා. හරිද? right. එහෙනම් මේ පටන් ගමු. එතකොට මේ ගන්න පළවෙනි මාතෘකාව ලියන්න පළවෙනි ප්‍රධාන මාතෘකාව අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. අපි බෝඩ් එකට යමු. පොඩි නෝට් එකක් කියලා ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් මේ කාරණා ටික. ඇත්තටම ඔයාලා DNA ගැන ඉගෙනගෙන ඇති කලින් ඒ හින්දා මම බ්‍රීෆ්ලි පොඩි නෝට් එකක් දෙන්න. ඒකට ඒකේ තියෙන කාරණා ටික පොයින්ට් වශයෙන් මම අත්‍යවශ්‍යම කාරණා ටික දෙන්න. හරි. අපි ලියන්න.
දැන් මේ මාතෘකාව ක්ලියර් අනුමාතෘකාව ලියන්න. ප්‍රවේණික ද්‍රව්‍යයේ ව්‍යුහය හා කෘත්‍යය. ප්‍රවේණික ද්‍රව්‍යයේ ව්‍යුහය හා කෘත්‍යය. දැන් ප්‍රවේණික ද්‍රව්‍යයේ ව්‍යුහය හා කෘත්‍යය කියලා ගත්තාම ප්‍රවේණික ද්‍රව්‍ය නැත්නම් අපි ගත්තොත් ප්‍රවේණික ද්‍රව්‍ය විතර හැසිරෙන කාරණාවදී ප්‍රධාන වශයෙන් මෙන්න DNA. නමුත් ඉන්ෆ්ලුවෙන්සා එතකොට HIV ඊළඟට දැන් තියෙන කොරෝනා වෛරස් එක දැන් ඒවා එතකොට ඒ වගේ ප්‍රවේණික ද්‍රව්‍යනේ RNA. එතකොට බොහෝමයක් ජීවීන්ගේ සහ බොහෝමයක් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරන්නේ DNA. නමුත් ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරනවා. ඔය කිව්වාගේ උදාහරණ ඉන්ෆ්ලුවෙන්සා එතකොට COVID-19 ඊට පස්සේ HIV වගේ ඒ වගේ RNA තියෙනවා. ඇත්තටම මේ HIV වලට ඒ වගේම COVID වලට මේ COVID වලට එතකොට මේ ඒවට හේතු මොනවද? අපි ඒක චුට්ටක් බලමු DNA විකෘති කියන කාරණේ. ඒ කියන්නේ ඇත්තටම RNA වෛරස් වලින් හැදෙන ඒවා හැදෙන වෛරස් වලට හැදෙන රෝග වලට වෛරස් වලින් හැදෙන ලෙඩ වලටයි මේකට හොයන්න අමාරු කියන කාරණේ. හරි. ඒකට ඒකම එතෙන්දි කියලා දෙන්න. ඒකට ඔන්න ඒ කියන කාරණා ටිකත් එක්ක අපි දලාදසක් ගන්න. ඒතර මම මෙතෙන්දි මතක් කරලා දෙන්නේ. බොහෝ එතන මාතෘකාව ලිව්වනේ. අපි ඒක වාක්‍යයක් ක්ලියර් දාමු. බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ DNA ය. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ ඊළඟ ලියන්න. ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ RNA. ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ RNA. උදාහරණ HIV, COVID-19, ඉන්ෆ්ලුවෙන්සා ඒවා. ඊළඟට ලියන්න ප්‍රතිඵලිත වීමේ හැකියාව DNA සතු විශිෂ්ට ලක්ෂණයක් වේ. DNA සතු විශිෂ්ට ලක්ෂණයක් වේ. RNA වලට ප්‍රතිවර්ත වෙන්න පුළුවන්. RNA වලට ප්‍රතිවර්ත වෙන්න පුළුවන්ද සහ එයාට මේ කියන ප්‍රතිවර්ත වීමේ ලාක්ෂණික ගුණය තියෙනවද? සැනක ඉක්මනට කියන කවුරු උත්තරය? ඉක්මනින්. එහෙම නොවුන නම් කොහොමද ප්‍රවේණික ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරන්නේ? ඉක්මනට කිය. ඉක්මනින් කියන්න කෝ කට්ටිය. ප්‍රවේණික ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරන RNA වලට පුළුවන්. නමුත් එයාට පුළුවන් ඒ වගේම මේකෙන් ප්‍රතිවර්ත තියෙන. මේ දෙවෙනි පාඩමද කොහෙද? කො
එතකොට ඒත් කොහොමද මේ එයාලා ඒත් ප්‍රවීණික ද්‍රව්‍යයක් විදිහට නැත්තම් සමහර ඒවා ක්‍රියා කරනවා. ඒ කොහොමද? කොහොමද? කොබානම නමක් කියන්නේ? මදුෂා ලක්මාලි තව අඳුරන කට්ටිය ඉෂිනි ගීෂා කවුරුත් දන්නද? මෙයා ඉන්නවද? කවුචෙනුර අපි උත්තරයක් දෙන්න. උත්තර ඇවිල්ලා තියෙනවනේ. එකම අණුව සමග පරිවර්තිත වෙනවා. මේවා අනේවන්ද පොඩ්ඩක් ඒවා ප්‍රකාශ කිරීමට ඇති හැකියාව එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාව එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාව DNA ජීවීන් තුළ අත්‍යවශ්‍ය ආවේනික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කිරීම DNA ජීවීන් තුළ අත්‍යවශ්‍ය ආවේනික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කිරීම පහසු කරයි. එතකොට ඔය කියන කාරණා ටික අපි DNA ගැන ආවේනික ද්‍රව්‍යයක් විතර කතා කරනවා. හරිද? ඒතර මම මේ වටෙත් එක්ක කතා කරන්නේ. ඒතකොට ඒවා ඔයාලා නෝට් එකක් දාගන්න මොනවා හරි. කියනවා මම අමතර කරුණු කියන ඒවා. ඒ චූට් නෝට් එකක් දාගන්න. හරි. ඒතර බේසික් යන්නේකට අයිති වෙන්නේ නැහැ. මොකද ඒක මේ අපි මයික්‍රෝලත් ඔය මම කලින් කිව්ව කතා කරනවා. ඊට පස්සේ අපි ඔය කතා කරනවා තව දැන් අහුවෙනවා. ඒ නෝට් එකක් දාගන්න ඒ උනාට. මම මතක් කළා කියන්නේ. ඊට පස්සේ මාත්‍රාවක් ලියන්න ද්විත්ව හේලික්ස ආකෘතිය. මම මේක ආයෙ කියන්නේ මේකේ පොඩි කාරණා ටිකක් විතරයි මම කියන්නේ. ද්විත්ව හේලික්සයේ ආකෘතිය. හරිද? එතකොට මේ ද්විත්ව හේලික්සයේ ආකෘතිය කියන එකේ ඔය ඉතිහාස කතාවේ නම් ලොකු දෙයක් නැහැ. වොට්සන් ක්‍රික් ආකෘතිය කියලා අපි කියනවා. ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් කියන දෙන්න 952 විතර මම හිතන්නේ හොයාගන්නේ. එතකොට මේකේ යාලා අර ස්පටික විද්‍යාවට එහෙම නැත්නම් ඒක හරහා එන අර තරංග ගමන් කිරීම කියන තාක්ෂණය. එතකොට අපි කියනවා එක්ස්රේ කිරණ භාවිතා කරලා මේ කියන DNA ව්‍යුහ අධ්‍යයනය කරා කියලා කියනවා. එතකොට යාලා දැක්කා ව්‍යුහ ප්‍රධාන කොටස් 6ක් සහිත DNA අණුවක් මේගොල්ලෝ මේක හරහා නිර්මාණය කරනවා. වොට්සන් සහ ක්‍රික් මොනවාද 6 පෙන්ටෝස් සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, ඒ වගේම නයිට්‍රජනීය භස්ම වර්ග 4. එතකොට ඔය කියන 6 මෙයාලා භාවිතා කරා මොනවද කියන්නේ
මේ 6 අඳුරගෙන විස්තර කරා. හරිද? ඒතර ඕක තමයි කළේ. එතකොට මෙයාලා දැක්කා මේකේ තියෙනවා කියලා අනුපූරක ලෙස ඇසිරුණු DNA පට දෙකක්. සර්ව සම නෙමෙයි අනුපූරක ලෙස. සර්ව සම නෙමෙයි. හරිද? ඒ වගේම මේගොල්ලෝ දැක්කා පඩි පෙළක් වගේ දක්ෂිනාවර්තව දඟර ගැසුණු ව්‍යුහයක් මේකේ තියෙනවා කියලා. ඒකේ පඩි පෙළේ අර පඩි ටික හැදිලා තියෙනවා නයිට්‍රජනීය භස්ම වලින්. ඒවා අනුපූරක භස්ම යුගලනයේ විදිහට යුගලනලා තියෙනවා. එතකොට DNA ව්‍යුහය එහෙම එකක් තියෙනවා. එතකොට DNA වල තියෙන නයිට්‍රජනීය භස්ම අපි දන්නවා ප්‍රධාන වශයෙන් පියුරින සහ පිරිමිඩීන කියලා. එතකොට පියුරින භස්ම විදිහට තියෙන මොනවද? ඇඩෙනින් සහ ගුවැනින්. පිරිමිඩීන විදිහට තියෙනවා සයිට්සින් සහ තයිමින් කියන දෙන්න. එතකොට ඔවා දන්න දේවල්. දැන් මේවා වලින් ඔය කියන පඩි පෙළවල් ටික ස්ටෑර්ස් ටික හැදිලා තියෙනවා. ස්ටෑර්කේස්. ඒතර බෑක්බෝන් එක නැත්තම් කොඳුනාරතිය අනුයාතව පිහිටන සීනි සහ ෆොස්ෆේට් කාණ්ඩ වලින් හැදිලා තියෙනවා කියලා දැක්කා. ඒ වගේම මේ අනුපූරක දාම දෙක ප්‍රතිසමාන්තරයි කියලා දැක්කා. ප්‍රතිසමාන්තරයි කියලා කියන්නේ අපි කියන එකක් 3ට 5 දිශාවට තියෙනවා. අනික 5ට 3 දිශාවට තියෙනවා කියලා. මොකද්ද මේ 3ට 5 දිශාවයි 5ට 3 දිශාවයි කියලා කියන්නේ? ප්‍රතිසමාන්තරව තියෙද්දී මොකද වෙන්නේ? එකක් අනිත් පැත්තට මාරු වෙලානේ තියෙන්නේ. අපි ඒක රූප සටහන වල බලමු. දැන් ඒකේ අපි ගන්නෙ පහ දිශාව කියලා ගන්නෙ ෆොස්ෆේට් කාණ්ඩයේ නිදහස්ව තියෙන අන්නේ පැත්ත පහ දිශාව. මොකද පස්වෙනි කාබනේට තමයි පෙන්ටෝසීනි කාණ්ඩේ පස්වෙනි කාබනේට තමයි ෆොස්ෆේට් කාණ්ඩේ සම්බන්ධය. ඒ නිදහස් ෆොස්ෆේට් කාණ්ඩයේ තියෙන පැත්ත අපි ගන්නෙ 5' දිශාව කියලා. හරිද? ඊළඟට ඒකෙම අනිත් පැත්ත මොකද වෙන්නේ එතකොට 3' වෙනවා. මොකද නිදහස් OH කාණ්ඩයක් ඉතුරු වෙනවා අනිත් පැත්තේ. ඊට අනු ඒ දාමේම ප්‍රතිවිරුද්ධාග්‍රේ ප්‍රතිවිරුද්ධාන්තයේ තියෙනවා නිදහස් OH කාණ්ඩයක්. ඒක තියෙන්නේ 3' එහෙම නැත්නම් තුන්වෙනි කාබනයට සම්බන්ධ වෙනවා. එතකොට ඒක මොකද වෙන්නේ? ඒක එක පැත්තකට අපි ගන්නවා 3' to 5' කියන. එතකොට ඒකෙම අනිත් එක්ක කොහොමද තියෙන්නේ? ඒකේ තියෙන්නේ අර ෆොස්ෆේට් කාණ්ඩේ පැත්තේ තියෙනවා අනිත් දාමේ OH කාණ්ඩේ නිදහස්ව. එතකොට මේ පැත්ත ගන්න 3' කියලා. එතකොට අර කලින් දාමයට සමාන්තරව ප්‍රතිසමාන්තරව තියෙන අනිත් දාමේ OH කාණ්ඩයේ තියෙන අන්තයට විරුද්ධ ඊට යාබදව තියෙන මොකක්ද? ෆොස්ෆේට් කාණ්ඩය. එතකොට ඒක අපි කියනවා 5' එක. එතකොට ඒක 3' to 5'. අරක 5' to 3' කියලා ගන්න. හරි. එතකොට අපි රූප සටහන් බලමු. එතකොට ඔය විදිහේ විහිදුත් එක්ක ඊට පස්සේ එතකොට ඔය ටික තමයි බේසික්ම කාරණා ටිකනේ. එතකොට අපි මේ නිකම් පොයින්ට්ස් වගේ ලියමු. හරිද? මහා ගොඩක් ලියන්න ඕනේ නැහැ. ඔයාලා දන්න දේවල් තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම පොයින්ට්ස් ලියාගෙන එන්න. ඕකට ලියන්න පළවෙනි පොයින්ට් එක වොට්සන් සහ ක්‍රික් යන විද්‍යාඥයන් විසින් DNA ද්විත්ව හේලික්සය ආකෘතිය ඉදිරිපත් කරන ලදී. DNA ද්විත්ව හේලික්සය ආකෘතිය ඉදිරිපත් කරන ලදී. ඊළඟ පොයින්ට් එක ගන්න. පොයින්ට් එක ගමු. ද්විත්ව හේලික්සය ආකෘතිය මගින් DNA අණුවේ සංඝටක 6 වන පෙන්ටෝසීනි ෆොස්ෆේට් ඇඩිනින් තයිමීන්
තයිමින් කියන්නේ විටමින් එක විටමින් B1 තයිමින් ගුවැනින් හා සයිටෝසින් යන නයිට්‍රජනීය භාෂ්ම අන්තර්ගත ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න මෙම ව්‍යුහය DNA වල මෙම ව්‍යුහය දඟර ගැසුණු ඉනිමකට සමාන වේ. දඟර ගැසුණු ඉනිමකකට සමාන වේ. එහි පීලි වරහන් ඇතුළේ යන කොඳු නාරකය අපි කියන බෑක්බෝන් එක අනුයාතව පිහිටන සීනිහා ෆොස්ෆේට් කාණ්ඩ වලින් සමන්විතය. දාම දෙක අතර අනුපූරකව යුගලනය වූ නයිට්‍රජනීය භෂ්ම යුගල් මගින් නයිට්‍රජනීය භෂ්ම යුගල් පඩි පෙළක් ආකාරයට සකස් විය. ඊළඟට තරුවක් දාලා ලියන්න අනුපූරක භෂ්ම යුගලනයේදී ඇඩිනීන් තයිමීන් සමග හයිඩ්‍රජන් බන්ධන දෙකකිනුත් ගුවැනින් සයිටෝසින් සමග හයිඩ්‍රජන් බන්ධන 3කිනුත් සම්බන්ධ වේ. ඊට පස්සේ ඩියොක්සිරයිබෝසීනි කාණ්ඩ හා ඩියොක්සිරයිබෝනියුක්ලියොටයිඩ් ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන වලින් සම්බන්ධ වී පොලිනියුක්ලියොටයිඩ් දාමයක් පිළියෙල වේ. ඊට පස්සේ පිළියෝ මෙන්න මේ වාක්‍ය නියුක්ලියොටයිඩ් එක මොනොසැකරයිඩේ තුන්වෙනි කාබන් පරමාණුවට මොනොසැකරයිඩේ තුන්වෙනි කාබන් පරමාණුවට යාබද නියුක්ලියොටයිඩේ
परमाणुට යාපද නියුක්ලියෝටයිඩ් එකේ පස්වන කාබන් පරමාණුවට සම්බන්ධ ෆොස්ෆේට් කාණ්ඩය පස්වන කාබන් පරමාණු සම්බන්ධ ෆොස්ෆේට් කාණ්ඩය ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනයකින් බන්ධනය වී ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනයකින් සම්බන්ධ වීමෙන් ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනයකින් සම්බන්ධ වීමෙන් නියුක්ලියෝටයිඩ් එකිනෙක සම්බන්ධ වේ. නියුක්ලියෝටයිඩ් එකිනෙක බන්ධනය වේ. නියුක්ලියෝටයිඩ් එකිනෙක බන්ධනය වේ. ඊට පස්සේ ඕක එකක්. ඊට පස්සේ තව ලියමු. දාම දෙක පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක කල්පිත අක්ෂයක් වටා අපි කියන ඉමේජිනරි ඇක්සිස් එකක් කියලා. ඒක මෙහෙම ගහනවා පහළට. නමුත් එකක් නෙමෙයි. අපි එහෙම එකක් කියලා සලකනවා. හරි. කල්පිත අක්ෂයක් වටා එකිනෙකට සමාන්තරවද දක්ෂිණාවර්තවද එකිනෙකට සමාන්තරවද දක්ෂිණාවර්තවද ඒ දෙන්න සමාන්තරව ඉන්නවා. හරිද? ඒ දෙන්න මෙහෙම සමාන්තරව ඉන්නවා. ඒ වගේම දක්ෂිණාවර්තව කරකැවෙනවා. දක්ෂිණාවර්තවද භ්‍රමණය වී ද්විත්ව හේලික්සයක් ඇති කරයි. හරි. ඊට පස්සේ ලියන්න දාම දෙකෙන් එක් දාමයක් පහ ඩෑෂ් ඊතලයක් දාලා 3 ඩෑෂ් පහ ඩෑෂ් ඊතලයක් දාලා 3 ඩෑෂ් දිශාවටද අනෙක් දාමය 3 ඩෑෂ් ඊතලයක් 5 ඩෑෂ් දිශාවටද පිළියෙලවි ප්‍රතිසමාන්තරව පිහිටයි. පස්සේ තව ලියමු ඔය ටිකත් එක තව එකක් ලියමු. එක් පොලිනියුක්ලියෝටයිඩ් දාමයක ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් මිලියන ගණනක් ඇති අතර සෛලයක ඇති
විශාලතම අණු වර්ගයේ වේ. සෛලයක ඇති විශාලතම අණු වර්ගයේ වේ. අණු භාරය අධිකයි මේක. ඔය ටික තමයි බේසික් කාරණා ටික. හරිද? දැන් අපි යමු පොඩ්ඩක් මේ view head බලලා කොහොමද වෙන්නේ කියලා චුට්ටක් අය ටිකක් අරන්. බලමු. හරිද? ඒක අපි කමු. මේ පළවෙනි රූපයෙන් මම පෙන්නන්නේ මේ ඔය වොට්සන් සහ ක්‍රික් කියන දෙන්න ඔය හදපු ආකෘතිය. ඒක මේ ඉතිහාස කතාවක් වගේ නිකන්. ඒ දෙන්න ඒක හදාගෙන ඉන්නවා. හරිද? ඒතර ඔය විදිහ ආකෘතිය තමයි මුලින්ම මේකළු නිර්මාණය කරන්නේ. හරිද? ඊට පස්සේ බලමු මේක කොයි වගේ එකක්ද කියලා. හරිද? එතකොට මම එකක් ගන්නවා. එතකොට දැන් ගත්තාම මෙන්න මේ වගේ දැන් මෙතන පෙන්වන්නේ මේ ආකාරයට මේ දක්ෂිනාවර්තව තමයි මේ right handed as shown is the computer. ඒතකොට මේකේ මෙන්න මේ විදිහේ දක්ෂිනාවර්තව තමයි මේක ඇවිල්ලා ඔන්න ආකාරයට තමයි සාමාන්‍යයෙන් අපි මේක image එක ගන්න. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තාම මේ භස්ම යුගල් දෙකක් අතර පරතරය මේ විදිහට තියෙනකොට ගන්නවා අපි නැනෝමීටර් 0.34යි කියලා. ඒ වගේම ඔය සම්පූර්ණ එක රවුමක් යද්දී බලන්න භස්ම යුගල් 10ක් තියෙනවා. හරිද? මේක මතක තියාගන්න. භස්ම යුගල් 10ක් තියෙනවා. ඒ වගේම එතකොට මෙතන තාවුණයක් වෙන්න එපා. එතකොට නැනෝමීටර් 3.4 පරතරයක් තියෙනවා. එක රවුන්ඩ් එකක්. එක ටර්න් එකක්. එක වටයක් ගිහිල්ලා ඉද්දි. හරිද? ඒක නැමීමක් සම්පූර්ණ වෙද්දී ඔන්න එකෙන් තරම් තියෙනවා කියලා කියනවා. හරිද? එතකොට මේකේ ඩයමීටර් එක නැත්තම් මේක විස්කම්භය ගත්තාම සාමාන්‍ය නැනෝමීටර් දෙක විතර විස්කම්භයක් තියෙන සම්පූර්ණ එකේ. දාම දෙකේම සම්පූර්ණ විස්කම්භය. හරිද? ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ බලන්න මේ 5 end එක සහ 3 end එක කියන්නේ මොකක්ද කියලා. දැන් මේකේ තියෙනවා 5 end එකක්. ඒ වගේම මේකේ තියෙනවා 3 dash මේ and 5 dash end දෙකක්. හරිද? එතකොට මේකේ මේ postpaid group එක මෙතන නිදහස්ව තියෙනවා. වෙන මොකකට සම්බන්ධ වෙලා නැහැ. ඒතර ඒකෙන් තමයි අපි අඳුරගන්නේ 5 end එක කියන. ඒතර ඒකෙන් තමයි නිදහස් postpaid කාණ්ඩයක් තියෙන end එක 5 end එක. ඒ වගේම මෙතන OH එක නිදහස්ව තියෙනවා. අපි ඒතකොට ඒක ගන්නවා 3 අන්තය නැත්තම් 3 dash end එක කියලා. ඊට පස්සේ ඒකටම අනුරූපව ගත්තාම අනිත් අනුපූරක දාමේ මේක 5 end එක නිදහස්ව තියෙනවා. හරි. එතකොට අපි මේ පැත්තෙන් ඉඳලා ගත්තොත් මේක 5 into 3 end දිශාවට මේක 3 end එකේ ඉඳලා 5 end එක 5 end එකේ දිශාවටක් තියෙනවා. හරිද? එතකොට ඔය ආකාරයට තමයි තියෙන්නේ. එතකොට මේ සීනි phosphate backbone එක ඔය කියන කාරණා ටික තියෙනවා. එතකොට මේ අනුපූරක වශ්ම විවරණය මෙතන මේක කරලා තියෙන්නේ. බලන්න. තයිමින් කියන්නේ පිරිමිඩීනයක්. ඒ හින්දා ඒකේ කාබන් වල එකයි තියෙන්නේ. ඒ වගේම ඇඩිනින් වල කාබන් වල දෙකක් තියෙනවා. ඒක පියුරීනයක්. ඒකට ඒ වගේම මෙතන තියෙන ගුවැනිනුත් ඒ වගේ පියුරීනයක්. ඒ වගේ කාබන් වල
දෙක. ඒතර ඒ වගේ මේ ගුවනින් සල්සි හයිඩ්‍රජන් බන්ධන දෙකකිනු මේක හයිඩ්‍රජන් බන්ධන තුනකිනු මේක හයිඩ්‍රජන් බන්ධන දෙකකිනු සම්බන්ධ වෙනවා. ඒතර ඔය කියන කාරණා ටික. එතකොට ඔය ටික තමයි අපිට මේ රූපෙන් ගන්න තියෙන්නේ. ඒතර ෆොස්ෆේට් සෝරි බෑක්බෝන් එක කියන්නේ මේක. ඔය කියන සීනි ෆොස්ෆේට් වලින් හැදෙන එක මෙහෙම කොහොම එන එක. ඒ වගේම මේ පඩි පෙළක් විදිහට මෙයාලා ඔයතන තියෙනවා. එතකොට මේක තමයි දැන් අරගෙන ගිහලා මෙතන හැදෙන්නේ. හරි. ඒතර ඒ කියන කාරණා ටික. එතකොට ඊළඟට අපි මම තව ටිකක් මේකේ උපසටහන් ටිකක් කියලා දෙන්න. හරිද? එතකොට මේක නම් අපි කියලා දුන්නා. එතකොට මේ ආකාරයට තමයි සාමාන්‍ය ඔය ලීනියර් ස්ට්‍රක්චර් එක තියෙන්නේ මෙහෙම එකක්. සුගර් ෆොස්ෆේට් බෑක්බෝන් එක. හරි. ඒතර ඔය ආකාර එකක් තමයි එතන මේක කියලා දෙන්න යන්නේ 아무තේ. හරි. ඒතර මේක තමයි ලීනියර් ස්ට්‍රක්චර් එක. ඒතර ඔය විදිහට තමයි ෆොස්ෆොරයිස්ටර් බන්ධන කියලා කියන්නේ. මෙන්න මේක. ෆොස්ෆොරයිස්ටර් බන්ධනය වෙන්නේ මෙන්න මේක. හරි. ඔය O එකෙන් සම්බන්ධ වෙන මෙන්න මේ බන්ධනය තමයි ඔය තියෙන මෙතන මේක. ඔය තමයි අපි ගන්නෙ බොන්ඩ් එක කියලා. මෙතන තමයි බොන්ඩ් එක තියෙන්නේ. මේ O වලින් සම්බන්ධ වෙන එක තමයි බන්ධනය. හරිද? එතකොට ওই කාරණා ටික ඊට පස්සේ තව අපි කතා කරේ වගේ තව රූප සටහනක් ගමු. ඒක මම මේ වාට දෙන්න ඕන නිසා මම මේ ටික මේ හදන්න ටිකක් තියෙනවා. හරිද? එතකොට මේ ඩිऑක්සිරයිබෝස් සහ රයිබෝස් වල වෙනස්කම මම චුට්ටක් මෙතන පෙන්නන්නම්. එතකොට ඩිऑක්සිරයිබෝස් වල මේ මෙතන දෙවෙනි කාබනේ OH එකෙන් H එක අඩුයි. මෙතන තියෙන OH එක. එතකොට මේක තමයි සම්පූර්ණ එක. රයිබෝස් එකේ තියෙන OH එක දෙවෙනි කාබනේ තියෙන OH එකේ O එක හැලෙනවා මේක ඩිऑක්සිරයිබෝස් එක. හරිද? ඒතර ඒක තමයි. එතකොට මේ දෙන්න තමයි DNA සහ RNA වල තියෙන sugar දෙක නැත්නම් සීනි කාණ්ඩ දෙක. එතකොට ඩිऑක්සිරයිබෝස් සහ රයිබෝස් බෝයිලර් sorry රයිබෝස් තියෙන DNA වල තියෙන ඩිऑක්සිරයිබෝස් සහ RNA රයිබෝස්. හරි. ඔයාලා මේවා දන්න දේවල් නමුත් මේවා මේ රූප සටහන් ටිකත් එක්ක මතක තිබුණාම හොඳයි කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ අනිත් එක මේ ගන්නේ කැම්බෙල් බුක් එකෙන් ගන්න ෆොටෝස් තියෙන්නේ. ඒකට මේකම තමයි ඉතින් අහන්නේ. ඒතර මේවා මතක තියෙන්න ඕනේ මේ කාරණා. අන්තර්ගත දේවල් කොයි කාබනෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය ටික චුට්ට දලා හදාසක් තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට simplified view මේ සමහර අය මගෙන් අහලා තිබා අර මේ අහලා තියෙනවා මේ ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ කොයි විදියට DNA දාමයක් අඳත් හරි. ඒක තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ මේකම තමයි මේ 5න් එක 3න් එක වෙන් කරලා මෙතන අරගෙන තියෙන්නේ. හරිද? ඒතර මෙහෙම ඇඳත් මේ වගේ ඉදි දෙකක් ඇඳත් ඒක සාමාන්‍යයෙන් acceptable. හරි. ඒක පිළිගත හැකි විදිහට ගන්න. ඒකට මෙන්න මේ විදිහේ දක්ෂිනාවර්ත වේ ඔය මේ සුබ සාමාන්‍ය මම මෙන්න මේ වගේ වන්දි. හරි. ඒක ඕවා ඒක පොක ඇඳ ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඒකට 60 වැඩ දාලා දින්න ඕනේ නෑ. එක්සෑම් එකට කොහොම ලකුණු ටිකනේ. ඒතර මේ ඕනම එක accept කරනවා. හරි. ඊට පස්සේ තව තියෙද? මේක එතන අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක දැන්නේ මේ පශ්මියුගල් යුගලනය ඒ වගේම සහ මේ RNA සංශ්ලේෂණය කියන කාරණය මේ මෙතන තියෙන්නේ. ඒකට එතන මේ RNA පිටපතක් හදාගනිද්දී ඒ හැදෙන කතන්දරය. ඒකට මේක ලොකු විස්තරයක් ගන්න ඕනේ අපි මෙතන. හරි එච්චරයි. ඒතකොට මේ මාතෘකාවක් කියන්න මේක ලොකු දෙයක් විස්තර ගන්න නැහැ අපිට. දාන්න දේවල්. ඊට පස්සේ මාතෘකාවක් ලියමු DNA වල ගුණාංග. DNA වල ගුණාංග. DNA වල ගුණාංග.
DNA වල ගුණාංග. DNA වල ගුණාංග ලියන්න. වෙනම ලියන්න. ප්‍රවේණික තොරතුරු තැන්පත් කිරීම. ප්‍රවේණික තොරතුරු තැන්පත් කිරීම. ඊළඟ පොයින්ට් එක ලියන්න ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කිරීම. ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කිරීම. තුන්වෙනි පොයින්ට් එක ලියන්න විකෘතිය මගින් ප්‍රවේණික තොරතුරු වෙනස් කර ගැනීම. ප්‍රවේණික තොරතුරු වෙනස් කර ගැනීම. ඊළාට ලියන්න ප්‍රතිවර්ත වීම මගින් සර්වසම් පිටපත් සෑදීමේ හැකියාව ප්‍රතිවර්ත වීම මගින් සර්වසම් පිටපත් සෑදීමේ හැකියාව ප්‍රතිවර්ත වීම මගින් සර්වසම පිටපත් සෑදීමේ හැකියාව ඊළඟ ලියන්න මේක තරුවත් දාලා ලියා ගන්න වෙනම සෛල තුලදී මෙන්ම සෛලෙන් පිටතදීද ස්ථායි අණුවක් වීම ඔය මේ තියෙනවා in vivo සහ in vitro කියලා වචන දෙක. හරිද? ඔය දෙක අහුවෙනවා මේ අපි ඉස්සරහදී ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී. එතකොට එතෙන්දී අපි කතා කරන්නේ in vivo කියලා ගන්න මේ සජීවී සෛල ඇතුලේ DNA ගුණනය කරන එක. in vitro කියලා කියන්නේ දැන් ඔය මොනවද PCR කරන්නේ? දැන් PCR machine එකෙන් කරන්නේ ඔය PCR test කියලා කරනවානේ. එතෙන්දී කරන්නේ ඔය DNA sample එකක් අරගෙන ඒක විශාල DNA ප්‍රමාණයකට ගුණනය කරනවා. සෛලයකින් පිට. හරිද? එතකොට එහෙම කරන්න පුළුවන්. ඒක in vitro DNA replication එකක්. නැත්නම් ප්‍රතිවර්තයක් වගේ එකක් තමයි වෙන්නේ. ගුණනය කර ගැනීමක් කරනවා. එතකොට ඒක තමයි මම කන්සෙප්ට් එක විතර දැම්මේ. ඒ කියන්නේ සයිඩ් එක තුල වගේ පිටතදී එයා ස්ථායීව තියෙනවා. ඊළඟ තරවත්තා ලියන්න සෙල්සියස් අංශක 90ට පමණ රත් කළ විට සෙල්සියස් අංශක 90ට පමණ රත් කළ විට බාෂ්මතිකයේ දාම අතර ඇති හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටි දාම දෙක වෙන් වී තනි දාම DNA බවට පත් වෙනවා. දැන් ප්‍රෝටීන් එක වගේ මේක උනා නම් මොකද වෙන්නේ? උණු විතර රත් කරන් පස්සේ මේක කියන්නේ ස්වභාවිකරණයක් වගේ. නමුත් දැන් ඒකේ දැන් ප්‍රෝටීන් වල වෙන්නේ මොකද්ද? බොහෝ විට අප්‍රත්‍යවර්තය. නැවත ආයි ඉරිවර්සිබල්. ඒක ආයි නැවත මුල් තත්ත්වයට ගෙනියන්න බෑ. ඒකේ සම්පූර්ණ හැඩය වෙනස් වෙලා තියෙනවා. හැබැයි DNA වල මොකද වෙන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ලියන්න දුස්වභාවීකරණය උෂ්ණත්වය අඩු කළ විට නැති වී ගොස්
නැවත තාම දෙක භස්ම අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම ඔස්සේ ද්විපට DNA තත්ත්වයට පත් වෙනවා. එතකොට මෙයාට ඉහිල් වෙන්න එහෙම නැත්නම් දුස්වභාවීකරණය වගේම නැවත සස්වභාවීකරණය කියන රීනේචර් ඩීනේචර් සහ රීනේචර් කියලා වචන දෙකක් තියෙනවා. දුස්වභාවීකරණ සහ රීනේචර් සස්වභාවීකරණය. ඒ කියන දෙකම වෙන්න පුළුවන්. බොහෝ ප්‍රෝටීන් වලට මේක නැත. හරිද? ඊට පස්සේ ඔය කියන කාරණේ හරි. ඔය එක්කම ලියලා දාම RNA වල කෘත්‍යයන් ටිකක්. RNA වල කෘත්‍යයන් RNA වල කෘත්‍යයන් ලියන ගන්නේ ව්‍යුහෙ ලිව්වේ නැහනේ. RNA වල ව්‍යුහෙ ලියලා දාම. RNA වල ව්‍යුහය ලියන RNA වල ව්‍යුහය RNA ගත්තාම අපි දන්නවා මේකේ අර වගේ දී පාට දාම ඒව නැහැ. හරිද? ඒක සාමාන්‍ය තත්ත්වෙත් එහෙම ඒවා නැහැ. නමුත් ලූප්ස් කියන ඒවා හැදෙනවානේ. ඒ කියන්නේ තනි දාමයේම නැමිලා හැදෙනවා. නමුත් එහෙම දාම දෙකක් නැහැ. හරි. ඒක. ඒතකොට රයිබෝ නියුක්ලියොටයිඩ් මේකේ සංඝටක වෙන්නේ. අර වගේම සංඝටක හයක් තියෙනවා. සීනි කාණ්ඩය නැත්නම් පෙන්ටෝස් සීනි කාණ්ඩයක් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ඇඩිනින් ගුවැනින් සයිටසින් සහ යුරසිල් කියලා නයිට්‍රජන් භස්ම වර්ග හතරක් තියෙනවා. යුරසිල් එනවා තයිමීන් වෙනුවට. එතකොට යුරසිල් එක්ක සම්බන්ධ වෙන්නේ කලින් හිටියේ ඇඩිනින්. එතකොට ඇඩිනින් යුරසිල් හයිඩ්‍රජන් බන්ධන දෙක කියනවා. එහෙම වෙනවද? එහෙම වෙනවාර ලූප් හැදෙද්දි. හරිද? ඒ වගේම mRNA පිටපත හැදෙද්දි අනුපූරක භස්ම යුගලනය වෙනවා. අන්නේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? ඇඩිනින් යුරසිල් එක්ක තව කවුද? සයිට්සින් ගුවනින් එක සම්බන්ධ වෙන සිද්ධ වෙනවා. හරි. එහෙම නැතුව අර දාමයේ රේඛීය දාමයක් තියෙද්දි ඒක හරියන්නේ නැහැ කතාව. හරි. ඒක වඩා සිහියෙන් ඉන්න ඕන. ඕක මටත් පැටලෙන තාම එකපාරට මාත් කියනවා. හරිද? ඒ කියන්නේ ඒකේ එහෙම කිව්වට යාර විශේෂ අවස්ථා තියෙන ඒ අවස්ථාවල තමයි ඒක එහෙම වෙන්නේ. නැතුව අර අනුපූරක භස්ම යුගලනය සෑම විටම තියෙන ඒ වගේ ඒවා නැහැ. නමුත් එහෙම සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙන ඇඩිනින් යුරසිල් එක්ක ඒ වගේම එතන ඇත්තටම කියනවා යුරසිල් ඇඩිනින් එක. හරිද? යුරසිල් එක තමයි DNA එකේ තියෙන ඇඩිනින් එක සම්බන්ධය. ඒ වගේම මොනවද සයිටසින් නම් ගුවනින් එක ගුවනින් නම් සයිටසින් එක. එතකොට ඔය ආකාරයට තමයි යන්නේ. හරි. එතකොට හැබැයි RNA එකේ තියෙන ඇඩිනින් RNA අණුවේ තියෙන ඇඩිනින් සම්බන්ධ වෙන්නේ DNA එක නම් තයිමින් එකනේ. DNA RNA සම්බන්ධ වෙන්නේ DNA එකේ තියෙන ඇඩිනින් සම්බන්ධ වෙන්නේ RNA එකේ තියෙන යුරසිල් එක. ඒක මතක තියාගන්න. පටල ගන්න එපා. මම කියන්න. දැන් mRNA පිටපතක් හදනවා කියමු DNA එකකින්. DNA ජානකේ. එතකොට මම ඒක රූපයක් හදන්නම්. අතහන් නැතුව දැන් මම ගන්නවා DNA දාමකුයි RNA දාමකුයි. හරිද? එහෙම එකක් තියෙනවා. දැන් එතකොට මෙයාගෙන් හදන්න ඕන. හරි. එතකොට මේක මම භස්ම මාක් කරනවා. ඈතින් මාක් කරනවා. හරි. එතකොට මම මේක ලියාගෙන යනවා.
adenine, cytosine, thymine, guanine, adenine, cytosine, guanine. හරි. ඊට පස්සේ RNA පිටපතකුත් හැදෙනවා. දැන් බලන්න මේකෙත් කොහොම තියෙනවා. මේ අනුපූරක වස්තු වෙන්නේ කොහොමද? එතකොට මේ DNA වල adenine නම් මෙයාගේ uracil එක යන්නේ. මෙයාගේ cytosine මෙයාගේ යන්නේ guanine. මෙයාගේ thymine මෙයාගේ යන්නේ adenine එක. එහෙනම් බලන්න RNA වල තියෙන adenine යන්නේ කවුරුද? thymine. ඒක මතක තියාගන්න. RNA වල තියෙන adenine එකක් නම් යන්නේ uracil එක නෙමෙයි. RNA වල තියෙන adenine එක කියන්නේ uracil එක නෙමෙයි. මෙතනත් adenine. guanine නම් cytosine. adenine නම් කාටද? thymine. sorry. වරද්දනවා. uracil. මේක uracil. cytosine guanine. guanine cytosine. ඒකට බන්ධන නම් ගත්තොත් මේ දෙන්න අතර දෙකයි මේ දෙන්න අතර එහෙම තමයි යන්නේ. හරි. adenine thymine වුණා. අන්න දෙකයි. ඒතර මරා ගන්න ඒක පොට්ටක් විතර සිහිය තියාගන්න. RNA අණුවක් දීලා ඒක adenine සම්බන්ධ වෙන්නේ කාත් එක්කද ඇහුවොත් ඒක මේ uracil නෙමෙයි. ඒ කියන්නේ RNA වලට අදාළව ගත්තාම මේක thymine එක කියන්නේ. RNA එකේම loop එකක් හැදිලා නම් ඔන්න adenine යන්නේ uracil. ඔය අර මේ tRNA වල හැදෙන්නේ ප්‍රතිකෝරණේ හැදෙද්දි එතන හැදෙනවා loop එකක්. අර ඒ වගේ තැන් වලදී මොකද වෙන්නේ මේ හැදෙන්නේ කවුද? ඒතර එතෙන්දී adenine uracil එක යනවා. එහෙම නැත්නම් වෙන්නේ RNA වල තියෙන adenine යන්නේ thymine එක. හරිද? හරි. එතකොට ඕක එක. ඊට පස්සේ ආයතන ගන්න අපි දන්නවා RNA වර්ග තුනක් තියෙන මේ සියල්ලම DNA හරහා සංශ්ලේෂණය වෙන ඒවා. එතකොට RNA වර්ග තුන ගත්තාම tRNA, mRNA සහ rRNA කියලා තියෙනවා. ඒ වගේම බහුලවම තියෙන rRNA මොකද රයිසෝමල සංකටකයක් විදිහට අන්තර්ගත වෙන්න නිසා. ඒ වගේම mRNA කියන්නේ එයා මොකද කෘත්‍ය වෙන්නේ යාගේ? mRNA වල කෘත්‍ය වෙන්නේ ප්‍රවේණික තොරතුරු පිටපතක් අරගෙන ඒක සයිල් ප්ලාස්මය දක්වා ගේනවා. එතකොට එයා messenger RNA නැත්තම් පණිවිඩකාරක යා විදියට ක්‍රියා කරන්නේ. එතකොට tRNA වල මොකද කරන්නේ? ගේන තොරතුරෙන් ගේන්න කියලා තියෙන ඇමයිනෝ අම්ලය අරන් එනවා. කෝඩෝන කියවගෙන එනවා රයිබෝසෝම ගිහිල්ලා. එතකොට ඒකෙන් කියනවා මෙන්න මෙයා අරන් එන කියලා. එතකොට ඇමයිනෝ අම්ලය අරන් එන එකදී අපි ඒක ප්‍රෝටීන් සංශ්ලේෂණයට බලමු. rRNA කියන්නේ රයිබෝසෝමල් සංකටකයක් විදිහට තියෙනවා. එතකොට ඒකෙන් එයා ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වෙනවා. අදාළ ස්ථානයේ සැපීම සහ තව කෘත්‍යයන් කිහිපයක් තියෙනවා. ඊට බලන්න. එතකොට ඔය විදිහේ කට්ටියක් තියෙනවා. කෘත්‍යයන් විදිහට ගත්තාම විශේෂයෙන්ම ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී මේ තුන් දෙනා දායක වෙනවා. ඒ වගේම ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ක්‍රියා කිරීම සිද්ධ වෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. අපි ලියමු නෝට් එකක් දාලා වශයෙන් පොයින්ට්ස් විදියට. හරිද? ලියන්න ribonucleotide ribonucleotide phosphodiester බන්ධන වලින් බන්ධනය වී සෑදෙන polynucleotide දාමයකි
රයිබෝසීනි ෆොස්ෆේට් කාණ්ඩය රයිබෝසීනි ෆොස්ෆේට් කාණ්ඩය ඇඩිනීන් ගුවනින් සයිටොසින් සහ යුරසිලියන් නයිට්‍රජනීය භාෂ්ම සයිටොසින් සහ යුරසිලියන් නයිට්‍රජනීය භාෂ්ම සංඝටක ලෙසට අඩංගුයි. සංඝටක ලෙසට අඩංගුය. ඒක ඉතින් අර බන්ධන ඇතිනේ ඒව කියන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා. ඒකට ඒ ටික මම දෙන්නේ නැහැ. ඊට පස්සේ හරි. ඔය ටික තමයි ප්‍රධානවම තියෙන්නේ. ඊට පස්සේ අනික් කාරණා ටික අපි ඩිස්කස් කරපුවානේ. එතකොට කෘත්‍යයන් විදිහට ලියන්න. කෘත්‍යයන් විදිහට ලියන්න. කෘත්‍යයන් විදිහට ලියන්න. ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වීම. ප්‍රෝටීන් සංශ්ලේෂණ දායක වීම මම පොදුවේ කියන්නේ පොදු උත්තරයක්. මොකද මේ මුල් පාඩමේ තියෙන්නේ. ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වීම. ඇතැම් වෛරස් වල ඇතැම් ජීවීන්ගේ නෙමෙයි. ඇතැම් වෛරස් වල ජීවීන් කියලා ගන්න නැහැ වෛරස්. ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ඇතැම් වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙසට ක්‍රියා කරයි. හරි. හරි. එහෙනම් විනාඩි 5ක බ්‍රේක් එකක් දෙන්න. දීනේ දිත්ත එරික්සක්. ඊට පස්සේ chart එකක් අහමු වෙනස්කම් ටික මාක් කරන්න. මෙන්න මෙහෙම එකක්. ප්‍රෝකැරියෝටික් වර්ණ දෙක එක පැත්තක යූකැරියෝටික් වර්ණ දෙක අනිත් පැත්තට. ඒ ටික පොඩ්ඩක් වෙන වෙනම මාක් කරගන්න. මොකද MCQ වගේ එකදී ওই ටික ඕන වෙයි කියලා හිතෙන නිසා ඒක අපි ලියාගමු. ප්‍රෝකැරියෝටික පැත්තේ ලියන්න වගුවක් ගහන්න වගුවක් නෙවෙයි නිකන් ඉරක් ගහලා දෙපැත්තේ ලියන්න. වගුව ගහලා ඉන්න එපා. මැදින් ඉරක් ගැහුවා එක පැත්තක ප්‍රෝකැරියෝටික වර්ණ දෙක කියලා ලියන්න. අනිත් පැත්තේ යූකැරියෝටික වර්ණ දෙක කියලා ලියන්න. ඒක ලියාගන්න. ප්‍රෝකැරියෝටික පැත්තේ ලියන්න. නිදහස් අක්‍ර නොදරයි. නිදහස් අක්‍ර නොදරයි. අනිත් පැත්තේ නිදහස් අක්‍ර දරයි. ප්‍රෝකැරියෝටික පැත්තේ චක්‍රීය වේ. අනිත් පැත්තේ රේඛීය වේ. ඊළඟ එකේ යටින් ලියන ප්‍රෝටීන ප්‍රෝකැරියෝටික වල DNA හා ප්‍රෝටීන වලින් සමන්විතය. DNA හා ප්‍රෝටීන වලින් සමන්විතය. යූකැරියෝටික පැත්තේ DNA හිස්ටෝන් හා වෙනත් ප්‍රෝටීන වලින් සමන්විතය. DNA හිස්ටෝන් සහ වෙනත් ප්‍රෝටීන වලින් සමන්විතය. ඊට පස්සේ ප්‍රෝකැරියෝටික පැත්තේ ප්‍රෝටීන අණු සුළු ප්‍රමාණයක් දරයි. ප්‍රෝටීන අණු සුළු ප්‍රමාණයක් දරයි. ඊළඟ එකේ ප්‍රෝටීන අණු විශාල ප්‍රමාණයක් දරයි. ඊළඟ එකේ ප්‍රෝටීන අණු විශාල ප්‍රමාණයක් දරයි. ඊළඟ එක ලියන්න ප්‍රෝකැරියෝටික පැත්තේ නියුක්ලියෝටයිඩ් විශාල සංඛ්‍යාවක් ඇත. නියුක්ලියෝටයිඩ් විශාල සංඛ්‍යාවක් ඇත ප්‍රෝකැරියෝටික් එකේ. මේ පොයින්ට් එක පොඩ්ඩක් මතක තියාගන්න. දෙපැත්තෙම ලීවෙන්ස් එක බලන්නකො. ප්‍රෝකැරියෝටික් පැත්තේ නියුක්ලියෝටයිඩ් විශාල සංඛ්‍යාවක් ඇත. අනිත් පැත්තේ ලියන්න නියුක්ලියෝටයිඩ් සංඛ්‍යාව ප්‍රෝකැරියෝටික වර්ණ දෙකකට වඩා
අතිශයින් වැඩි. අතිශයින් වැඩි. එතන පොඩි කොටයි තියෙන්නේ. ඒකවල මිලියන්ස් වලින් කියන්න පුළුවන් අපිට මේ යුකැරියොටික් වල. ඊට පස්සේ ප්‍රොකැරියොටික් වත් ලියන්න සෛලයක එකක් පමණක් ඇත. සෛලයක එකක් පමණක් ඇත. ඊට පස්සේ ලියන්න සෛලයක එකකට වඩා සංඛ්‍යාවක් ඇත. සෛලයක එකකට වඩා සංඛ්‍යාවක් ඇත. ඊළඟට ගන්න ප්‍රොකැරියොටික් පැත්තේ සංඛ්‍යාව විශේෂය මත වෙනස් නොවේ. සංඛ්‍යාව විශේෂය මත වෙනස් නොවේ. සංඛ්‍යාව විශේෂය මත වෙනස් නොවේ. යුකැරියොටික් පැත්ත ගන්න සංඛ්‍යාව විශේෂය මත වෙනස් වේ. සංඛ්‍යාව විශේෂය මත වෙනස් වේ. සාමාන්‍යයෙන් විශේෂයකට නියත සංඛ්‍යාවක් ඇත. සාමාන්‍ය විශේෂයකට නියත සංඛ්‍යාවක් ඇත. එතකොට ඔය කියන කාරණා ටික තියෙනවා. එතකොට අපි මූලිකම කාරණා ටික කතා කරා. DNA වල බේසික්ම ටික ඊට පස්සේ